සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියන ලද්දක් බැවින් පෞද්ගලිකත්වය රකිනු පිණිස අදාළ ප්‍රදේශය සත්‍ය නම්ගම් සඳහන් නොකිරීමට වග බලා ගතිමි. එදා මුළු ගමක්ම හඬවපු අවාසනාවන්ත දවසක්. පසළොස්වක පොහොය ගෙවිලා හරියටම දවස් 2ක් ගෙවෙන්නේ නැති ජාන්තමින් අවුරුද්ද පිරුණු ලස්සන මල් කැකුළු දෙකක් මේ ලෝකෙ තනි කරලා ඒ නිවුන් දරුවන්ගේ අම්මා ඇය නමින් මදු සදාටම දැස් පියාගෙන අවුරුදු 23ක් වෙද්දී තම කුළුඳුල් දරු සිහිනය නිවුන් දරුවන් දෙදෙනෙක් විදියට හැබෑ වෙද්දී තවමත් වැඩ අවසන් වූ නිවසේ වැඩ දරුවන් ලැබිලා අවුරුද්දක් යන්නටත් පෙර ආතුව හිතුවටත් කලින් නිම වෙද්දී දරුවන්ගේ වාසනාව කියලා ඇය හිතන්නේ නැති. අලුතින් සාදා වැඩ නිම කරපු නව නිවසට පුංචි පැටව් දෙන්නව එක්කන් යන්න තවමත් හුරතල් වෙවි කිරිබොන පුංචි පැටව් දෙන්න ටික ටික ලොකු වෙන විදිය අලුත් ගෙයි හැම තැනම වැටි වැටි ඇවිදින විදිය හීන දකින්න නැති. ඒත් ඒ හැම සතුටක්ම නැති වෙලා ගියේ එක නිමේෂයකදී. අලුත් නිවසට පදිංචිට ගියත් පරණ නිවසේ කඩා නොදෙමු කොටස් කඩා දැමිය යුතුයමයි. අවාසනාවකට මදුට එදාම හිතෙන්නේ නැති. නාන්න යන්නට සූදානම් වී සිටියත් ඊට ප්‍රථම ඇය විසින් මැටි බිත්තියට එල්ල කරපු අලවංගු පාරට මුළු බිත්තියම ඇය මතට කඩා වැටෙන්නට ඒ තරම් වෙලාවක් ගියේ නෑ. පස්වලට යට වුණු මතු අල්ලන් හිටපු අන්තිම හුස්මත් අතාරින්න නැත්තේ පුංචි පැටව් දෙන්නව මතක් කරගෙන වෙන්නේ නැති. අසල් වැසියන්ගේ උදව්වෙන් පස් පෙරලලා මදුව හොයාගත්තී ඇය මේ ලෝකෙන් යන්නම ගිහින්. ඒ අකල් මරණය ප්‍රදේශයේ පුරාම පැතිරී ගියේ ලැවුගින්නක් වගේ. ඇයව දන්න නොදන්න හැමෝම හඬවලා දරු දෙදෙනෙක් තනි කරලා ඇය සදාටම දැස් පියාගෙන. මානෙල් හිටියේ මියගිය මදුවගේ නිවසට අල්ලපු ඉඩමේ. මානෙල්ගේ නිවස පිහිටි ඉඩම පසුපස කොටස තවත් පවුනකට විකුණලා තිබුණත් මේ දෙගොල්ලම නිවස ඉදිරිපිට ප්‍රධාන පාරට ප්‍රවිෂ්ඨ වීමට භාවිතා කළේ එකම ප්‍රවේශ මාර්ගයක්. ඒ මාර්ගය මානෙල්ගේ නිවස අසලින් නොනැවතී වත්තේ කෙළවල අනෙත් නිවසතෙක්ම වැටී තිබුණි. මානෙල් හැගේ නිවසේ තම සැමියා සමග ජීවත් වුණු අතර පුරුද්දක් විදිහට හැමදාම අලුයම 4ට පමණ අවදි වන්නේ උදෑසනම රැකියාවට යන තම සැමියාට කෑම පිළියෙල කිරීමටයි. මුළු තැන් ගෙයින් එළියට එන තැනම සිමෙන්තියෙන් බැඳපු වතුර ටැංකියක් තිබෙන අතර එතන ජලකරාමයෙන් වතුර අරන් ටැංකියේ සිමෙන්ති ගැට්ට උඩ තියාගෙන සහල් කරන්න මානෙල් පුරුදු වෙලා හිටියා. හැමදාම පාන්දර එතනට ඇවිත් සහල් කරන්න ඇයට බියක් නොදැනුනේ. වත්ත පහලින් පෙනෙන අනිත් නිවසෙත් ඒ වෙද්දි විදුලි ආලෝකය පෙනෙන බැවින් ඒ නිවසියනු අවදියෙන් කියලා අය දන්නා බැවින්. පෝය ගෙවිලා ගිහින් හරියටම දවස් 2-3ක් ඇති. ඒ නිසා අපට පරිසරය හොඳින් පෙනෙන තරම් ආලෝකයක් තිබුණා. එදත් මුළු තැන් ගෙයින් එළියට පැමිණි මානෙල් පුරුදු විදියටම ඔළුව පහතට නැඹුරු කරගෙන සහල් කරන්න පටන් ගත්තේ වෙනම කල්පනාවක ගිලෙමින්. නමුත් වෙනදට නොදැනුණු තනිකම පිරුණු පාළු මූසලකමක් මානෙල්ට දැනෙන්න ගත්තා. ඒත් එක්කම ඇඟේ හිරිකටු පිපෙන තරම් සීතලක් සුළං රැල්ලක් හිටි ගමන් හමාගෙන ගියා.
ඒ හුලකින් පවා මහා ගුප්ත අඳුරු හැඟීමක් හිතට ගෙනාවේ. හරියට කවුරු හරි ළඟ පාතක ඉඳන් තමා දෙස බලන් ඉන්නවා වගේ. ඔලු උස්සලා වටපිට බැලුවත් වෙනසකට තිබුණේ. වෙනදට පහළ නිවසේ මේ වෙද්දි දැල්වෙන විදුලි ආලෝකය අද පෙනෙන්නට නැති බව සහ නිවසේ මුළුතැන්කිය අසලින්ම පහළ නිවසට දිවෙන මාර්ගයේ දෙසට වෙනදට දල්වන විදුලි බුබුලු අද දල්වන්න අමතක වුණු එක පමණයි. ඒ අමුතු හැඟීමට හේතුව මේක වෙන්නේ නැති කියලා හිතට ඒත්තු ගන්නපු මානෙල් ආයෙත් වතාවක් ඔළුව පහතට නැඹුරු කරගත්තේ. ඒ දැනුණු හැඟීමත් සමග සිතේ ඇතිවුණු දෙකිඩියාවෙන් තම කාර්ය ඉක්මනින් නිමා කර ගෙට යෑමටයි. නමුත් තම නිවසේ මුළුතැන්ගේ අසලින්ම පහළ නිවසට යන මාර්ගය වැටී තිබුණේ. ඒ මාර්ගය යමකු ගමන් කරනා වගේ දැනෙද්දී මානෙල් හිසෝසවලා ඒ දෙස හොඳින් බැලුවේ හිතේ චකිතයක් නැතිවම නොවේ. අවුල්ලුණු දිග්ග හිසගෙස් මූුණපුරා විසුරවාගෙන බාල්දියක් අතැතිව සුද්දු පාට දීරෙත්තක් හැඳගත් එරුව මීට මාස 2කට පමණ පෙර මිය ගිය මතුගේ බව හැඳින ගැනීමට මානෙල්ට වැටි වෙලාවක් ගත නොවුනි. පහළ නිවසට යන මාර්ගයේ කෙළවර දෙස ඍජුව බලාගෙන හෙමිහිට ඇවිදිනා වගේ පෙනුනත් දෙයියනේ ඇවිදිනවා නෙවෙයි හිමීට පාවෙනවා. ඒත් හිටි ගමන්ම එක තැනකදී නැවතුණු ඇය මානෙල් දෙසට හැරි එක එල්ලේ මානෙල්ගේ මුහුණ දෙස බලන් ඉන්න පටන් ගත්තා. මානෙල්ට කිසිවක් හිතා ගන්නටවත් ඉඩක් නොතියා ඒ මුහුණ ටික ටික විරූපී වෙන්න පටන් ගත්තේ බලන් ඉද්දිමයි. හිත ශක්තිමත් කෙනෙක් පවා බීරාන්ත කෙරවීමට සමත් ඒ රෞද්‍ර පෙනුමක්ගත් ඇය වියරුව මහා හඬින් සිනාසී එහෙමම හැරිලා හැගේ වත්ත දෙසට හැරුණු බවක් පෙන්වමින් හිටි ගමන් නොපෙනී ගියා. ඒ දුටු දෙයින් දැඩි ලෙස බියට පත්වුණු මානෙල් කෑ ගැසීමට තියා අත්ත පයවත් සොලවා ගැනීමට නොහැකිව සිරුරම පණ නැදිව එහෙමම සිහිසුන්ව ඇත වැටුණා. පහෝදා වෙද්දී සහලෝලා උණගත්තු මානෙල් උන්න විකාරෙන් මේ කතාව සැරින් සැරේ වමාරන්න පටන් ගත්තේ අහන් ඉන්න අය පවා තවත් බය කරවමින්. පසුව පන්සලේ ලොකු හාමුදුරුවන්ට මේ විස්තරේ කියලා මතුරපු නූරක් බෙල්ලෙ සහ දකුණු අතේ බැඳීමෙන් අනතුරුව ඇය යථා තත්ත්වයට පත් වුණත් මේ සිදුවීම මානෙල්ව කොතරම් බියට පත් කරාදැයි කිව්වොත් රාත්‍රියේ නිවසින් එළියට බැසීමට තියා අලුයම අවදි වුණත් පෙර වගේ සහල් ගැරීමට එළියට නොයෑමට ඇය වග බලාගත්තා. මේ සිදුවීමත් සමග මේ කතාව මුළු ගම පුරාම ආරංචි වෙන්න වැඩි වෙලාවක් ගත නොවුනි. මදෝ මිය ගොස් මාස 3ක්වත් යන්න පෙර ගමේ කිහිප දෙනෙක්ම ඇගේ නිවෙස අසලම තිබෙන තුම්මං හන්දියේදී බය වුණු සහ අමුතු අද්භූත අත්දැකීම් වලට මුහුණ දුන්නු සිද්ධීන් කිහිපයක්ම ආරංචි වුණා. ඉන් එකක් තමයි මහරෝහලට ලෙඩකු බැලීමට අලුයම පිටත් වූ ගම්වැසියෙක් ඒ නිවස පිහිටි තුම්මං හන්දිය ළඟින් හැරෙනකොටම හිටි ගමන් මෝටර් බයිසිකලේ පිටුපස යමකු හිඳගත්තා වගේ අසාමාන්‍ය බරක් දැනෙන්න ගැනීම. නමුත් පිටුපස හැරී බැලුවත් කිසිවෙකුත් පිටුපස නොසිටි අතර ප්‍රධාන මාර්ගයට පිවිසි වහාම ඒ බර හිටි ගමන් සැහැල්ලු වීමයි.
කොළඹ නුවර බලා දිවෙන බස් අල්ලා ගැනීමට අල්ලු යම ඒ නිවස අසරින් මහා මාර්ගයට යන ගම්වැසියන් බොහෝ දෙනෙකුම බියට පත්වී ඇත්තේ මහා මාර්ගයට පිවිසෙන තෙක්ම පිටුපසින් කවරෙකු හෝ ලුහුබඳින බවක් දැනිලයි. තවත් සමහරු ඇගේ රුව ඒ නිවස අසලින් දැක බියට පත්වුණු අවස්ථාත් අසන්නට ලැබුණි. මදුගේ ආත්මය දැකපු නොදැකපු මේ අත්දැකීම්වලට මුහුණ දුන්න අය සහ මේ කතා අසන්නට ලැබුණු සියලුම දෙනා නොසෑහෙන්න බය වෙලා තිබුණා. කෙසේ වෙතත් ජීවිතේ පටන්ගත් අලුතම අඩු වයසකින් අකල් මරණයක් උරුම වෙද්දී ඇය අවසාන හුස්ම හෙලද්දී පන වගේ ආදරය කරපු සිංගිති දරුව දෙන්නව මතක් වෙන්න ඇති. ගම්මුන් කියන විදිහට නම් ඇගේ ආත්මයේ බලපෑම වැටිපුරම තිබුණේ පෝය ගෙවුණු දවස්වලට උනේ. ඇය අකල් මරණයකට පත් වුණේ 15 පෝය ගෙවිලා දවස් 2-3කින් නිසායි. ඇගේ ආත්මයට බිය වුණත් ගම්වැසියන් පවසන්නේ දරුවන්ට ඇති ආදරේ නිසාම ඔවුන්ට කරදරයක් වෙයිදෝයි බියෙන් දරුවන් ආරක්ෂා කරන්න ඇය පැමිණි බවයි. නමුත් ඇය මියගොස් දැන් වසර 8ක් පමණ ගත වුණත් යළිත් එහෙම සිදුවීම් කිසිවක් අසන්නට නොලැබුණි. සමහර විට ඇගේ දරුවන් දැන් කරදරයක් නැතුව හොඳින් ඉන්නව දැකලා මදු හිත හදාගන්න ඇති.